මාගේ දරුදරියන් සියලු දෙනාගේම අවසරයි. සියලු දෙනාටම මම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. ඒ වගේම මම ඔයගොල්ලන්ගේ සිසිර ඇකඩමි YouTube education channel එකට ඔයගොල්ලෝ සියලු දෙනා මම ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ මම 9 ශ්‍රේණි දරුවන්ට කතා කරන්න යන්නේ පරිමාව පිළිබඳ පාඩම. මම ඊට කලින් චූටි කාරණයක් කියලා ඉන්නම්. ඔයගොල්ලෝ මේ දවස්වල ටිකක් හිතේ අමාරුවෙන් ඉන්නව නේද? ඔයගොල්ලන්ගේ ආදරණීය ගුරු මණ්ඩලය දකින්න නැති හින්දා. ඉතින් දරුවනේ අපි මේ දිනවල පුංචි ඔන්ලයින් වැඩ වර්ජනයක් කරනවා. ඒ අපිට අවුරුදු 24ක් පුරාවට අපිට ලැබෙන්න තියෙන දෙයක් ලබා ගැනීම සඳහා ඉතින් ඒ සඳහා අපි අවුරුදු 24ක් බලන් හිටියා. ඔයගොල්ලෝ මාසයක් දෙකක් ඔයගොල්ලන්ට බලන් ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මම ආදරණීය දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා අපගේ ආදරණීය ආචාර්ය මණ්ඩලය මාන් ඇතුළු සියලුම ගුරු සමූහයම ඔයගොල්ලෝ කිසිම අහිතක් හිතන්නේ නැතුව ඒගොල්ලන්ට ආදරය දක්වන්න. එහෙනම් අපි ප්‍රිස්මයක පරිමාව සෙවීම පිළිබඳව අද කතා කරන්නයි සූදානම් වෙන්නේ. මොකද්ද මේ ප්‍රිස්මයක් කියන්නේ? දැන් මම මෙතන ඝන වස්තු කිහිපයක් ඇඳලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ ඝන වස්තු වල තියෙන පොඩි විශේෂ ලක්ෂණයක්. මොකද්ද? මම මේ පාට කරලා තියෙන ප්‍රදේශ මේකේ මම පාට කරලා තියෙනවා මෙන්න මේ කොටස. මේ ඝන වස්තුවේ මේ කොටස. අර ඝන වස්තුවේ අන්න අර ඉහළ කොටස. ඔයගොල්ලන්ට පේනවද මේකේ තියෙන විශේෂත්වයක්? අපි කියනවා මේ පාට කරපු කොටසට මේ ඝන වස්තු වල හරස් කඩේ කියලා. එතකොට බලන්න දැන් මේ මෙතන පතුල ත්‍රිකෝණයක් තියෙන්නේ. මෙතන උඩත් ඒ වගේම ත්‍රිකෝණයක් තියෙනවා. මම මේ ඝන වස්තුව මම මේ අතට මේ හරස් කඩේට සමාන්තරව මෙහෙම කැපුමක් යෙදුවොත් මෙහෙම මේ ඝන වස්තු කැපුවොත් ඒ කපලා එක කෑල්ලක් වෙන් කරලා ගත්තොත් ඒ අපිට වෙන වෙන කෑල්ලේ හරස් කඩයක් මේ හැඩේම වෙනවා. තේරුණා? ඕනම තැනකින් කපලා බැලුවොත් මේ හරස් කඩේම ත්‍රිකෝණාකාර හරස් කඩේම ඒකේ තියෙනවා. බලන්න මේ ඝන වස්තුව මේකට අපි කියනවා ත්‍රිකෝණ ප්‍රිස්මය කියලා. ත්‍රිකෝණ ප්‍රිස්මය. ඒතකොට බලන්න මේක ඇවිල්ලා නිකන් ගඩොල් කැටයක හැඩයක් වගේ නේද? අපි මේකට කියනවා ඝනකාභය කියලා. එතකොට බලන්න මේ ඝනකාභය මම මේ පාට කරලා තියෙන මේ පැත්තක්. මේ පාට කරපු හරස් කඩේට සමාන්තරව ඊට එහානින් මම කැපුවොත් ඒත් මේ හරස් කඩේම අපිට ලැබෙනවා. එහා කෙළවරේ තියෙන්නේ මේ හරස් කඩේම නේද? මේ බලන්න නේද? එතකොට මේ හරස් කඩේ සමාන්තරව ඕනම තැනකින් කැපුමක් යදුවොත් එම හරස් කඩේම ලැබෙනවා. මම පාට අඳුරු කරොත් මේ ඝන වස්තුවේ මේ ඉදිරිපස කොටස හරස් කඩේ හැටියට ගත්තොත් ඒ හරස් කඩේට සමාන්තරව මම මේ අතර කැපුවොත් ඒත් එම හරස් කඩේම ලැබෙනවා. මේ කෙළවරේ තියෙන ඒ හරස් කඩේමයි. තේරුණාද? එතකොට මට ඕනනම් මෙහෙම කපන්නත් පුළුවන්. එතකොට මේකට සමාන්තරව මෙහෙම කපන්නත් පුළුවන්. ඒ වගේම මේ උඩ මුහුණත බලන්නකො. උඩ මුහුණතට සමාන්තරව මේ අතට අපි කැපුවොත් ඒත් අර උඩ මුහුණතයි අර පතුලෙම තියෙන මුහුණතෙදී පතුලෙම තියෙන මුහුණතයි ඒ ඔක්කොම එක හැඩේ නේද? ඒතර හරස් කඩේට සමාන්තරව කැපුමක් යදුවොත් එම හරස් කඩේම ලැබෙනවා. මේ ඝන වස්තුව මේක නම් බලන්න මේ උඩම මුහුණත අඳුරු කරලා තියෙන එක හරස් කඩේ කියලා ගත්තොත් මේ යටම තියෙන්නේ ඒ වගේම හරස් කඩයක්. මේ මැදින් අපි මෙහෙම කැපුවොත් ඒ අඳුරු කරපු කොටස විදිහටම අපිට හරස් කඩයක් ලැබෙනවා. ඒ වගේ ඝන වස්තු වලට අපි කියනවා ළමයි ඒකාකාරී ඝන වස්තු. හොඳේ? ඒකාකාරී ඝන වස්තු. බලන්න මේ ලියලා තියෙන්නේ ඒකම නේද කියලා. ඉහත ඝන වස්තු සියල්ලේම අඳුරු කර ඇති හරස් කඩේට සමාන්තර කැපුමක් යෙදූ විට අර මං කිව්ව විදිහට කැපුවොත් එම හරස් කඩේම ලැබෙයි. ඒකනේ මං කිව්වේ ඔයගොල්ලන්ට. ඊළඟට කියනවා මෙහෙම බලන්න. ඒකාකාරී හරස් කඩක් සහිත ඉහත ආකාරයේ සියලු ඝන වස්තු ප්‍රිස්ම ලෙස හැඳින්වේ. එහෙනම් මේ ආකාරයට තියෙන සියලු ඝන වස්තු ඒකාකාරී ඝන වස්තු සියල්ලන්ටම කියන්නේ මොනවද? ප්‍රිස්ම කියලා. එතකොට අපි මේ ඝන වස්තුවට ත්‍රිකෝණාකාර ප්‍රිස්මය කියලා කියනවා හරස් කඩේ ත්‍රිකෝණයක් ඉඳලා. මේකේ හරස් කඩේ ඍජු කොණාශ්‍රයක් ඉඳලා ඍජු කොණාශ්‍රාකාර ප්‍රිස්මය කියනවා වෙනුවට අපි ඒකට විශේෂ නමක් දීලා තියෙනවා ඝනකාභය කියලා. එහෙනම් ඝනකයත්
ඒකාකාරී ඝන වස්තුවන්නේ. ඒ ඝනකෙත් ඒ විදිහටම මේ විදිහටම අපිට හරස් කඩේට සමාන්තරව කැපුම් යෙදුවාම මේ හරස් කඩේම ලැබෙනවා. එතකොට මේකට අපි විශේෂිත නමක් නෑ. බලන්න හරස් කඩේ පාද කීයක් තියෙනවද? 3යි 4යි 5යි. ඒ කියන්නේ පතුල පංචාශ්‍රාකාර වූ පිරමීඩයක්. එතකොට මේකේ උස මේ තියෙන්නේ. දැන් මෙතන ගත්තොත් දිග ගන්න වෙන්නේ. නේද? හරස් කඩේ. එතකොට මේක මේ විදිහට හරස් කඩේ මේක දිග. එතකොට මේ විදිහට කපනකොට මේක උස කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඒකාකාරී ඝන වස්තු අපි හරහට තියලා තිබ්බොත් දිග කියලා ගන්නවා. කෙලින් අතර හිටවල තිබ්බොත් අපි උස කියලා පාවිච්චි කරනවා. එහෙනම් බලන්න මේ මම දීලා තියෙන සූත්‍රයක් මේ වගේ ඒකාකාරී ඝන වස්තු ඕනම එකක පරිමාව. ඕනම ඒකාකාරී ඝන වස්තුවක පරිමාව. කියන්නේ මම මේ බෝඩ් එකේ ඉඳලා තියෙන තුනටත් මේක සාධාරණයි. කොහොමද ගන්න පරිමාව හොයන්නේ? හරස් කඩ වර්ගඵලය දිගෙන් ගුණ කරනවා. ඒ කියන්නේ දික් අතර තියලා තියෙනවා නම් දිගෙන් ගුණ කරනවා, කෙලින් අතර හිටවල තියෙනවා නම් උසෙන් ගුණ කරනවා. ඒතර දිග වෙනුවට උස පාවිච්චි කරනවා. අර හරස් කඩ වර්ගඵලය. දැන් මට මේකේ පරිමාව හොයන්න ඕන නම් මම මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයලා ඒකේ උසෙන් ගුණ කරනවා. මට මේකේ පරිමාව හොයන්න ඕන නම් හරස් කඩ වර්ගඵලය කියන්නේ මේ අඳුරු කරපු ඍජුකෝණාශ්‍රය වර්ගඵලය හෙව්වා ඒකේ දිගෙන් ගුණ කරනවා. මට මේකේ පරිමාව හොයන්න ඕන නම් මේ අඳුරු කරපු කෑල්ල හරස් කඩේ වර්ගඵලය හෙව්වා හොයලා ඒකේ උසෙන් ගුණ කරනවා. එතන දිග නෙමෙයි අපි උස කෙලින් අතරනේ තියලා තියෙන. ඒතර අපි උස පාවිච්චි කරනවා. හරිනේ? අපි දැන් මේ ඉගෙන ගත්ත ටිකෙන් අපි දැන් අභ්‍යාස මාන කියන්නේ අපි ගණන් ටිකක් හදලා බලමු, අභ්‍යාසයක් කරලා බලමු. right. දැන් බලන්න මම පළවෙනි ගානට ඔයගලන්ට තෝරගත්තේ ඝනකාභයක්. මේකේ ප්‍රශ්න දෙකක් අහනවා. හරස් කඩ වර්ගඵලයක් අහනවා, පරිමාවක් අහනවා. එතකොට සාමාන්‍යයෙන් ඝනකාභයක පරිමාව හොයන්නේ දිග ගුණ කිරීම, පල්ල ගුණ කිරීම, උස කියලා මීට කලින් අහලා තියෙනවනේ. දැන් 9 වසරේනේ. අපි දැන් මෙහෙම බලමු. දැන් මේකේ මම මෙන්න මේ හරස් කඩයට සමාන්තරවනේ කැපුම් යෙදුවතර එම හරස් කඩේම ලැබෙන්නේ. මේක ගමුකෝ. එතකොට හරස් කඩ වර්ගඵලය හැටියට මට පුළුවන් මේ අඳුරු කරපු කෑල්ලේ වර්ගඵලය ගන්න. කොහොමද ගන්නෙ? 5 වරක් 5 25යි වර්ග සෙන්ටිමීටර්. හරි? ඊට පස්සේ දැන් පරිමාව හොයන්නේ කිව්වහම මොකද කරන්න ඕනේ? ඒකාකාරී ඝන වස්තුවක් හින්දා පරිමාව හොයන්නේ කිව්වහම අපි හරස් කඩ වර්ගඵලය උසෙන් ගුණ කරන්න එපේ. උසෙන් ගුණ කරන්න. ඒ කියන්නේ හරස් කඩ වර්ගඵලය කියන්නේ 25නේ. මේ 25 අපි ගුණ කරන්න ඕනේ මේකේ උසෙන්. කීයද? 8. එතකොට 25 වරක් 8 කීයද? 25 වරක් 400යි 8 200යි. ඒතර පරිමාවේ ඒකක වෙන්නේ ඝන සෙන්ටිමීටර්. වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර්, පරිමාව ඝන සෙන්ටිමීටර්. ඊළඟ මේ ඝන වස්තුවත් මොකද්ද? ඝනකාභයක්. මේක මම පතුල හැටියට පතුලම ගන්නවා. මම මේ විදිහට හරස් කඩේ හැටියට මේ පතුලම ගන්නවා. මේකේ පතුල. එතකොට මේක තමයි හරස් කඩ වර්ගඵලයේ හැටියට හොයන්න ඕනේ. මේ අඳුරු කරපු ඍජුකෝණාශ්‍රාකාරයිනේ. 30 වරක් 10. ඝනකාභයක පතුල ඍජුකෝණාශ්‍රාකාරයිනේ. 30 වරක් 10. උත්තරේ කීයද? 300යි. වර්ග සෙන්ටිමීටර්. එතකොට මේකේ පරිමාව ගන්නකොට මේ හරස් කඩ වර්ගඵලය අපි ගුණ කරන්න ඕනේ උසෙන්. ඒ කියන්නේ 4ෙන්. හරස් කඩ වර්ගඵලය 300යි. 300 4ෙන් ගුණ කරාම හරස් කඩ වර්ගඵලය 300යි, උස 4යි. 300 4ෙන් ගුණ කළාම 1200යි. ඝන සෙන්ටිමීටර් පරිමාව. හරි. අපි මෙහෙම හිතමුකෝ. හරස් කඩේ හැටියට මෙන්න මේ පැත්ත ගත්තයි කියන්නේ. එතකොට එන්නේ 10 වරක් 4. 10 වරක් 4 නේද හරස් කඩේ මේ පැත්ත ගත්තොත් එන්නේ. එතකොට හරස් කඩ වර්ගඵලය මේ පැත්ත හෙව්වොත් ඒකේ එතකොට අපි ගුණ කරන්න ඕනේ දිග මේ පැත්තේ 30ෙන් ගුණ කරන්න. ඒතර මේක 30ෙන් ගුණ කරාම ඒකේ පරිමාව ලැබෙන්න ඕනේ. මේකෙම පරිමාව මේ පැත්ත හරස් කඩේ ලෙස ගත්තොත්. බලන්න 10 වරක් 4 40යි. 40 30ෙන් ගුණ කරාම කීයද? 40 30ෙන් ගුණ කරාම ඒත් එන්නේ 1200යි. එතකොට හරස් කඩේ හැටියට අපිට මේ පැත්ත තෝරගත්තොත් දිග වෙන්න ඕනේ 30.
මේ විදිහට හරස් කඩේ හැටියට තෝරගන්න එකට අනුව දිග අපි පාවිච්චි කරනවා. තේරුණාද? right. හොඳයි අපි බලමු. දැන් මෙතන තියෙනවා අපි බැලුවාම මොන වගේ ඝන වස්තුවක්ද පේන්නේ ඔයගොල්ලන්ට? ත්‍රිකෝණාකාර ප්‍රිස්මය. මේකේ හරස් කඩය අපි මෙන්න මේක ගමුකෝ. මේ අතට කැපුවාම එහා පැත්තේ තියෙන්නේ ත්‍රිකෝණයන්නේ. මැදින් කැපුවා ත්‍රිකෝණය. ඒකාකාරී ඝන වස්තුව. ඉතින් ඕනම ඒකාකාරී ඝන වස්තුවක පරිමාව හොයන්නේ කොහොමද? ඕනම ඒකාකාරී වස්තුවක ඝන වස්තුවක පරිමාව හොයන්නේ හරස් කඩ වර්ගඵලය ගුණ කරනවා දිගින්. හරස් කඩ වර්ගඵලය ඇවිල්ලා මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. ඉතින් ඔයගොල්ලෝ ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය දන්නවද? ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද? දෙකෙන් එක ගුණ කිරීම. ඔව් කියන්න බලන්න. දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදයේ මෙතන තියෙන්නේ 8යි. ආධාරකය 8යි, ලම්බක උස 5යි. භාගී ගුණ කිරීම ආධාරකය 8යි, ලම්බක උස 5යි. එතකොට 8 වරක් 5 40 දෙකෙන් බෙදුවාම 20යි. වර්ග සෙන්ටිමීටර 20යි. දෙකේවා 8ට 4යි. 4 වරක් 5 20යි. ඊට පස්සේ මේකේ පරිමාව හොයන්න. දැන් හරස් කඩ වර්ගඵලය මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හෙව්වා. එහෙනම් පරිමාව හොයන්න මේ හරස් කඩ වර්ගඵලය කියන්නේ 20නේ ආවේ අපිට. මේ 20 මේකේ වර්ගඵලය 20යි. ඒ 20 අපි 12න් ගුණ කරාම දිගෙන් ගුණ කරාම පරිමාව වෙනවා. 20 ගුණ කිරීම 12. එතකොට උත්තරේ කීයද? 12 2 24යි. අගට බිඳුවක් දැම්මා. පරිමාව ඝන සෙන්ටිමීටර 240යි. ඊළඟට බලන්න ළමයි මේකේ කිසිම රූප සටහනක් ඇඳලා නැහැ. රූප සටහනක් ඇඳලා නැහැ. කියනවා මෙහෙම. සමචතුරස්‍රාකාර හරස් කඩක් සහිත සමචතුරස්‍රාකාර හරස් කඩක් තියෙන පතුල සමචතුරස්‍රාකාරයි. හරස් කඩක් සහිත ඍජු ප්‍රිස්මයක. උඩ ඍජු ප්‍රිස්මයක්. පතුල සමචතුරස්‍රාකාරයි. මම ඇන්දොත් මෙන්න මේ විදිහට මේ පතුල සමචතුරස්‍රාකාරයි. මේක දික් අතර තියෙන. දැන් මම මේක උස අතර තියනවා කියලා ඇඳලා තියෙන්නේ. දික් අතර මේක හරවලා අනිත් පැත්තට දික් අතර තිබ්බොත් ඒකේ දිග කීයද? 12යි. ඒ කියන්නේ මම මේක උස අතර තියලා තියෙන ඉඳ මම උස 12යි කියලා දාන්න. හරිද? මම දැන් එතන ඇඳ විදිහට අන්න උස 12යි. කියන්නේ මේක අනිත් පැත්තට තිබ්බනම් කියන්නේ මේ පාට කරලා තියෙන විදිහට තිබ්බනම් මේ හරස් කඩේ සමචතුරස්‍රේ මේ පැත්තට ඒක දිග 12යි. දැන් මේකේ උස 12යි. හොඳේ? එතකොට මේකේ කියනවා සමචතුරස්‍ර හරස් කඩේ වර්ගඵලය 35යි. ඒ කියන්නේ මේ සමචතුරස්‍ර හරස් කඩේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 35යි කියලා දීලා තියෙනවා. වර්ගඵලය. මේ පාට කරපෙකේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 35යි. එහෙනම් ඉතින් ඇත්තටම මේකට කියන නම මොකද්ද? මම ඇඳම ටක් ගාලා ඔයගොල්ලන්ට දැන් පේනවනේ මොකද්ද වැඳලා තියෙන්නේ? ඝනකාභය. මේකට කියන විශේෂිත නම තමයි ඝනකාභය. ඝනකාභය. මම අර රූප තුනක් ඇඳලා පටන් ගන්නකොටම කිව්වේ අර මැදට ආපු එක ඝනකාභය කියලා දැක්කද? ඝනකාභය. එහෙනම් මේකේ පරිමාව හොයන්නේ දැන් අර හරස් කඩේ වර්ගඵලය උසෙන් 12න් ගුණ කරා නම් හරිනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ දීලා තියෙන 35යි කියලා හරස් කඩේ වර්ගඵලය ඒක අපි 12න් ගුණ කරලා උත්තරේ ගන්නයි තියෙන්නේ. තේරුණා? එතකොට අපි 35 12න් ගුණ කරාම 12 සරප්ප 60 බිඳුව දැම්ම 6ක් ඉතුරුයි. 12 සරත් 3 36යි 42යි. ඝන සෙන්ටිමීටර් 420ක් ලැබෙනවා. ඝන සෙන්ටිමීටර් 420ක් අපිට ලැබෙනවා. එතකොට මේ වගේ ඝන වස්තුවකට කියන්නේ අපි ඝනකාභය කියලා. ඒක මම මුලින්ම ඔයගොල්ලන්ට කියලා දුන්නා. හොඳයි අපි බලමු තව ගණන් කීපයක් හදලා.
හොඳයි අපි බලමු මේකට මේ ගානට රූපයක් දීලා තිබ්බේ නෑ. බලමු මේ මම ඇඳලා තියෙන රූපය මේකට ගැලපෙනවද කියලා. සමචතුරස්‍ර හරස්කඩක් සහිත ඍජු ප්‍රිස්මයක සමචතුරස්‍ර හරස්කඩයක් සහිත ඍජු ප්‍රිස්මයක සමචතුරස්‍ර මුහුණතේ පරිමිතිය 44යි. මම මේ සමචතුරස්‍ර මුහුණත මම මේ පැත්තෙන් පාට කරා. ඒතර එහා පැත්තේ එහා කෙළවරේ තියෙනවා ඒ වගේම සමචතුරස්‍රයක්. ඒතර මේ සමචතුරස්‍රාකාර මුහුණත තමයි හරස්කඩය වෙන්නේ. මේකේ පරිමිතිය තමයි දීලා තියෙන්නේ. පරිමිතිය කියන්නේ මොකක්ද ළමයි? මේ සමචතුරස්‍රාකාර මුහුණතේ පරිමිතිය 44යි කියන්නේ. පරිමිතිය කියන්නේ පාද සමානයි කියන එකනේ. පාද හතරම නේද? පාද හතරම සමානයි කියන එකනේ. එතකොට පරිමිතිය 44 නම් පැත්තක දිගනේ ආන්නේ පළවෙනි ප්‍රශ්නේ. සමචතුරස්‍රාකාර මුහුණතේ පැත්තක දිග. එතන අපි කරන්න ඕනේ මොකද්ද? 44 බෙදනවා 4න් නේද? එතකොට එනවා එක පැත්තක් සෙන්ටිමීටර 11. 11යි 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 11යි. එතන පරිමිතිය 44යි. 11 4ක්. ඊට පස්සේ අපිට කියනවා සමචතුරස්‍ර මුහුණතේ වර්ගඵලය. එතන මේකත් අපිට ආවේ 11යි cm. මේකත් අපිට ආවේ 11යි cm. එහෙනම් මේකේ වර්ගඵලය වෙන්නේ 11 වරක් 11. උත්තරේ කීයද? 121යි වර්ග සෙන්ටිමීටර. බලන්න මේ ගණන් හරිම ලේසි නේද? ඈ ඊළඟට දැන් හරස්කඩේ වර්ගඵලය දන්නවා නම් ඒ ප්‍රිස්මේ දිග 25යි කියලා දන්නවනම් මේ 11 මෙච්චරයි 25 මෙච්චරයි කියලා හිතන්න එපා. මම මේක ඉඳ නැති හින්දා මම මේක තව ටිකක් දිගට ඇන්දේ නැත්තේ. හොඳයි. හරිද? එතකොට මේ අපි සාමාන්‍ය ගණිතයේදී දීලා තියෙන දත්තයන්ගෙන්නේ ගාන හදන්න තියෙන මෙතන මේකේ දිග වෙන්නේ 25යි. හොඳයි දීලා තියෙනවනේ ඒක. රයිට්. එහෙනම් හරස්කඩ වර්ගඵලය 121යි මේ ප්‍රිස්මේ දිග 25යි. එහෙනම් පරිමාව හොයන්න පුළුවන් කොහොමද? හරස්කඩ වර්ගඵලයට ආපු අපිට 121ක් ආවා. හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම දිගනේ. දිග ඇවිල්ලා 25යි. මේ හරස්කඩ වර්ගඵලය 121යි මේ දිග 25යි. මේ දෙක ගුණ කරාම ඒකාකාරී ඕනම ඝන වස්තුවක පරිමාව වෙනවා කියලා පටන් ගන්නකොටම කිව්වා. දැන් අපි 25න් මේක ගුණ කරන්න ඕනේ. 25 සරක් 1 25න් 5 දැම්ම දෙකක් ඉතුරුයි. 25 සරක් 2 50යි 2යි 52න් 2 දැම්ම 5ක් ඉතුරුයි. 25 සරක් 1 25යි 5යි 30යි. උත්තරය 3025යි ඝන සෙන්ටිමීටර. 25 සරක් චක්‍රය දන්නින්ද කෙලින්ම මම 25 සරක් චක්‍රය පාවිච්චි කරා. දැන් නැති ළමයින්ට පුළුවන් මේක අර සාමාන්‍ය ක්‍රමයට ගුණ කරලා ගන්න. පහලට ලියාගෙන. නම් හරිනේ අපි ඊළඟ ගන්නට යමු. හොඳයි ළමයි දැන් බලන්න මේ ගාන චුට්ටක් වෙනස්. අපි දැන් හදපු ගණන් වලට වඩා පොඩ්ඩක් කල්පනා කරන්න තියෙන එච්චරයි. මම ගාන පොඩ්ඩක් කෙටි කරලා ලියන ප්‍රමාණය අඩු කරන්න මම රූප සටහනේ දත්තයන් දැම්මා. බලන්න මම මේ ඇඳපු ඝන කාභයක් නේ ඇඳලා තියෙන්නේ. ඒකාකාරී හරස්කඩ තමයි මම මේ අඳුරු කරලා තියෙන්නේ. ඒ ගානේ කිව්වා ඒකාකාරී හරස්කඩේ දිග 30යි කියලා කිව්වා. ඒකාකාරී හරස්කඩේ දිග 30යි කියලා කිව්වා. එතකොට මේ ප්‍රිස්මයේ දිග 50යි කියලා කිව්වා. එතකොට මේ හරස්කඩේ පළල නැහැ. පළල නැහැ. අපිට කියනවා මෙහෙම. මේ හරස්කඩ මුහුණතේ පරිමිතිය මීටර 1යිලු. ඒ කියන්නේ මේකේ වටේ දිග මීටර 1යිලු. ඒතර වටේ දිග මීටර 1 නම් මේක දන්නේ නැති හින්දා අපි x අකුර පාවිච්චි කරොත් දැන් පරිමිතිය මීටර 1යිනේ. එහෙනම් වටේ දිග මීටර 1 සඳහා අපිට පොඩි සමීකරණයක් ලියන්න පුළුවන් නේද? බලමු අපි මේකේ වටේ දිග එකතු කරලා x උයි මේ පැත්තත් x නේ. එතකොට 2x එකතු කිරීම මෙතනත් 30යි මෙතනත් 30යි නේද? එතන 30යි 30යි 60. 2x ධන 60. 2x ධන 60 සමාන වෙන්න ඕනේ මීටර 1ට. හැබැයි ළමයි සමීකරණයක සාමාන්‍යයෙන් දෙපැත්තේ මේකක සමාන වෙන්න ඕනේ. මේ පැත්තේ මේ දෙකම තියෙන සෙන්ටිමීටර වලින්. එහෙනම් මේ පැත්තත් මීටර 1 කියන එක සෙන්ටිමීටර වලින් ලියාගත යුතුයි. අපි සෙන්ටිමීටර 100ක් කියලා ගමු. ඒතර උත්තරේ x වලට උත්තරේ එන්නේ සෙන්ටිමීටර වලින්. ඊළඟට අපි දැන් සමීකරණයක් විසඳනකොට මේ 60 නේ ඉස්සෙල්ලාම අපි අනිත් පැත්තට ගෙනියන්න ඕනේ. එතකොට අපි 100න් 60ක් අඩු කරනවා. උත්තරය කීයද? 40යි. මෙතන යට ඉඩ මදි හින්දා මම මෙතනින් උත්තරය 40යි කියලා දාන්නම්. ඒතර 2x සමානයි 40 නම් අපි දෙපැත්තම දෙකෙන් බෙදන්න එපා.
දෙපැත්තම දෙකෙන් බෙදුවොත් අපිට එනවා x සමානයි කියලා 20ක්. අපිට උත්තරේ එනවා x සමානයි 20යි කියන්නේ අපෙන් ඇහුවේ පළලනේ. පළල තමයි x කියලා කියන්නේ. එහෙනම් අපිට උත්තරේ එනවා පළල සමානයි සෙන්ටිමීටර් 20යි කියලා. පළල සෙන්ටිමීටර 20යි. දැන් පළල 20යි නම් හරස් කඩේ පළල 20යි නම් දිග 30යි නම් එතකොට මේකේ වර්ගඵලය හොයන්න පුළුවන් හරස් කඩ වර්ගඵලය 30 ගුණ කිරීම පළල 20යි නේද අපි හෙව්වේ. ඒ කියන්නේ දිග ගුණ කිරීම පළල 30 ගුණ කිරීම පළලට ආවේ අපිට දැන් 20. උත්තරේ 30 20ෙන් ගුණ කරාම බිංදු 2ක් එනවා. 3 2 6යි. අපිට උත්තරේ එනවා වර්ග සෙන්ටිමීටර 600යි. හරස් කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 600යි. ඊට පස්සේ හරස් කඩ වර්ගඵලය දන්නවා නම් මේකේ පරිමාව හොයන්න කරන්න තියෙන්නේ මොකද්ද? ඒකේ දිග 50න් ගුණ කරන්න ඕනේ හරස් කඩ වර්ගඵලය. දිග 50න් ගුණ කරන්න ඕනේ. එහෙනම් මේ හරස් කඩ වර්ගඵලයට ආපු 600 තේරුණාද? හරස් කඩ වර්ගඵලය හරස් කඩේ පරිමාණය හොයන්න ඕනේ. මේ තියෙන්නේ 600 කියන්නේ හරස් කඩ වර්ගඵලය. ඒක දිග කීයද? දිග 50යි. දිග 50න් ගුණ කරාම අපිට උත්තරයක් එනවා කීයද බලන්න. බිංදු 1 2 3ක් තියෙනවා අගට 6 අරපා 30යි. 30000ක් එනවා ඝන සෙන්ටිමීටර්. ඝන සෙන්ටිමීටර් 30000ක් එනවා. දැන් ඊළඟට තවත් අමතර ප්‍රශ්නයක් අහනවා 4 වෙනි කොටසෙන්. ප්‍රිස්මය සාදා ඇති ලෝහය. මේක ලෝහ කුට්ටියක්. ලෝහ කුට්ටියක් මේ ඝනකාභය. ඒකේ ඒ ලෝහයේ ඝන සෙන්ටිමීටර් එකක චූටි කෑල්ලක් ගත්තොත් කියන්නේ ඝන සෙන්ටිමීටර් එකක් කියන්නේ දිගත් සෙන්ටිමීටරයයි පළලත් සෙන්ටිමීටරයයි උසස් සෙන්ටිමීටරයයි. පොඩි ඝනකයක්. ඒ ඝන සෙන්ටිමීටර් එකක ස්කන්ධය ග්‍රෑම් 20යි. එහෙනම් අපෙන් අහනවා මේ ප්‍රිස්මයේ ස්කන්ධය කීයද කියලා. එතකොට එක ඝන සෙන්ටිමීටර් එකක් ග්‍රෑම් 20 නම් මෙතන තියෙනවා මේ ප්‍රිස්මයේ ඝන සෙන්ටිමීටර් 30000ක්. එතකොට ඒ එකක් බර 20යිනේ ග්‍රෑම්. එහෙනම් 30000ක ස්කන්ධය හොයන්න නම් මේ 30000 20ෙන් ගුණ කරන්න ඕනේ. 30000 20ෙන් ගුණ කරාම අපිට උත්තරේ ග්‍රෑම් වලින් එනවා. බිංදු තියෙනවා 1 2 3 4යි මේකේ 1යි 5යි. බිංදු 5ක් තියෙනවා 3 4 5. බිංදු 5යි 3 2 6යි. අපිට උත්තරේ එනවා ඝනසෙන් මේ මොනවාද උත්තරේ එන්නේ ග්‍රෑම් වලින් එන්නේ. කොච්චරද ග්‍රෑම්? 600,000ක්. දහස් කළා අපිට බිංදු 3යි. එතකොට 600යි මෙතන ඉතුරු වෙන්නේ නේද? ඒකක් කළා අපිට බිංදු 3යි දහස් කළා අපිට 600යි. 600,000. නැත්තම් මේක සාමාන්‍ය කියනවා ලක්ෂ කීයද? ලක්ෂ 6ක් කියලා. ග්‍රෑම් ලක්ෂ 6ක්. අපෙන් අහනවා කිලෝග්‍රෑම් වලින් උත් අහනවා. එහෙනම් ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න මොකද කරන්න ඕනේ? මේ 600,000 බෙදන්න ඕනේ 1000න්. බිංදු 3ට බිංදු 3 කැපුවාම උත්තරේ එන්නේ කීයද? 600යි කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් 600ක් මේ කුට්ටියේ බර ලෝහ කුට්ටියේ බර කිලෝග්‍රෑම් 600ක් නේද? ලොකු ලෝහයි සෙන්ටිමීටර් 50ක් දිග ලෝහ කුට්ටියන්නේ. සෙන්ටිමීටර් 50ක් කියන්නේ ඔයගොල්ලන්ගේ අර දිග අඩි ගෝතිය සෙන්ටිමීටර් 30ක් තියෙනවනේ. ඊටතර 30ක් කියන්නේ මෙච්චරනේ. ඊටතර ටිකක් දිගයිනේ 50ක්. හරි. එහෙමනම් හරිනේ 10 වෙනි ගන්න. රයිට්. දැන් ළමයි බලන්න මම ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක් ඇඳලා තියෙනවා. ඒකේ හරස් කඩේ ඇවිල්ලා ඍජුකෝණී ත්‍රිකෝණාකාර හරස් කඩයක් තියෙන ප්‍රිස්මයක්. ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක්. පළවෙනි කොටසෙන් අහනවා හරස් කඩ වර්ගඵලය. නැවත ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය මොකක්ද? දෙකෙන් එක ගුණ කිරීම, ආධාරකය ගුණ කිරීම, ලම්බ උස. එහෙනම් අපි වර්ගඵලය හොයමු. දෙකෙන් එක ගුණ කිරීම, ආධාරක පාදයේ 10යි, ලම්බක උස 8යි. උත්තරේ අපිට ලැබෙනවා දෙකෙන් කැපුණාම 5යි, 5 වරක් 8 40යි. අපිට වර්ග සෙන්ටිමීටර් 40ක් ලැබෙනවා මේ හරස් කඩ වර්ගඵලයට. එහෙනම් මේක ඒකාකාරී ඝන වස්තුවක් හින්දා මේ හරස් කඩ වර්ගඵලයට ආපු 40
අපි 12න් ගුණ කරාම දිගෙන් ගුණ කරාම අපිට පරිමාව ලැබෙනවා. එතන මේ 40 අපි ගුණ කරන්න ඕනේ හරස්කඩ වර්ගඵලය 40යි දිග 12යි. 12ක් 4 48යි අගට බිඳුවක් දැම්මොත්. පරිමාව ඝන සෙන්ටිමීටර් 480යි. දැන් ඔයගොල්ලන්ට තේරෙනවද ඉස්සෙල්ලා ගානේ එක ඝන සෙන්ටිමීටර් එකක් මෙච්චරක් බරයි නම් ඒකේ සම්මුළු ස්කන්ධය අර දුන්නේ ඉස්සෙල්ලාගේ ග්‍රෑම් 20යි කියලා. දැන් මේකේ ග්‍රෑම් 20යි නම් ඝන සෙන්ටිමීටරයක් මුළු ස්කන්ධය හොයන්නේ කොහොමද? 480 20න් ගුණ කරාම මුළු ස්කන්ධය ග්‍රෑම් වලින් එනවනේ. අන්න ඒ වගේ. ඊළඟට බලන්න 8 වෙනි ගාන. සමපාද ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු ප්‍රිස්මාකාර ඝන වස්තුක. ඍජු කියන්නේ කෙලින්. සමචතුරස්‍රාකාර හරස්කඩ. දැන් මෙතන ඍජුකෝණී ත්‍රිකෝණයක් නම් දැන් අපි මේ කියන එකේ තියෙනනේ මෙතන සමපාද ත්‍රිකෝණයක්. මම එකක් කැන්න මෙතන. හරස්කඩය සමපාද ත්‍රිකෝණයක් වන විදිහට මම මේ කෙලින් අතර තියපු ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක් කැන්දා. මේ පාද තුන සමානයි. මේකෙත් මේ පාද තුන සමාන වෙන්න ඕනේ එහෙමනම් නේද? හරි. එතකොට ඔන්න පතුල සමපාද ත්‍රිකෝණාකාරයි. මේ හරස් ඒ ප්‍රිස්ම ඝන වස්තුවක හරස්කඩ වර්ගඵලය 42.5යි. එතකොට මේ හරස්කඩ වර්ගඵලය 42.5යි කියලා දෙනවා වර්ග සෙන්ටිමීටර්. 42.5යි. එතකොට මේකේ උස දෙනවා 15.2යි. එතකොට මේකේ පරිමාව හොයන්න හරස්කඩ වර්ගඵලය කෙලින් මේගොල්ලෝ දීලා තියෙනවා 42.5යි කියලා. අපි මේ 42.5 කියන එක ගුණ කරන්න ඕනේ ඒකේ උස 15.2කින්. 15.2කින්. ඔන්න දැන් ළමයින්ට මේ ගාන විභාගයට ආපුවාම සමහර ළමයින්ට මේක හදාගන්න බැරි වෙන්නේ දශම ගුණ කිරීම දන්නේ නැති වුණොත්. දැන් මොකද කරන්න ඕනේ දශම ගුණ කිරීමෙන්? අපි මේ දශම දිත මොහොතකට අමතක කරනවා. අපි 425 152න් ගුණ කරන්න දන්නවද ඔයගොල්ලෝ? 425 152න් ගුණ කරන්න දන්නව නේද? අන්න ඒ විදිහට අපි ගුණ කරනවා. දෙවරක් පහ 10යි එකක් ඉතුරුයි. දෙවරක් 2 4යි 1යි 5යි. දෙවරක් 4 8යි. ඊළඟට පහෙන් ගුණ කරනවා නේ. පස්සරක් පහ 25යි දෙකක් ඉතුරුයි. පස්සරක් 2 10යි 2යි 12යි එකක් ඉතුරුයි. පස්සරක් 4 20යි 1යි 21යි. ඊළඟට එකෙන් ගුණ කරන්න ඕනේ. එක්වරක් පහ දාන්නේ මෙතනට නේද? මතකද? ඉලක්කමක් පන්න ලියන්නේ. දෙකෙන් ගුණ කරලා මෙතනින් ලියනවා. පහෙන් ගුණ කරලා මෙතනින් පටන් ගන්න. එකෙන් ගුණ කරලා මෙතනින් පටන් ගන්න. එක්වරක් 5යි, එක්වරක් 2 2යි, එක්වරක් 4 4යි. බිඳුවයි 5යි 10න් බිඳුව දැම්ම එකක් ඉතුරුයි. 8යි 2යි 10යි 5යි 15යි අර ඉතුරු එකයි 16න් 6 දැම්මා එකක් ඉතුරුයි. 2යි 1යි 3යි 1යි 4යි 4යි 2යි 6යි. 425 152න් ගුණ කරනවා. නමුත් අපි ගුණ කරන්න තියෙන්නේ 42.5 15.2 නේද? එතකොට අර විදිහට ගුණ කරලා දැන් මේකේ දශම ස්ථාන එකක් තියෙනවා මේකේ දශම ස්ථාන එකක් තියෙනවා. ඒතර ඔක්කොම දශම ස්ථාන දෙකක් තියෙනවා. අපිට ආපු උත්තරේ දශම තිත එන්න ඕනේ මේ මෙතනින්. දශම ස්ථාන දෙකක් හිටින්න දශම තිත තියාගන්න. එතකොට උත්තරේ මොකක්ද එන්නේ? 646.0.0. ඒ කියන්නේ 646යි ඝන සෙන්ටිමීටර් කියලා අපිට පරිමාව ලැබෙනවා. එහෙනම් ළමයි මම බොහොම කෙටි කාලයක් තුල ඔයගොල්ලන්ගේ පරිමාව පාඩම ප්‍රශ්නයක පරිමාව සෙවීම පාඩම මම සරලම ගැටලුවේ සිට හැඳින්වීමේ ඉඳලා සරලම ගැටලුවේ සිට සංකීර්ණ ගැටලුව දක්වාම ඔයගොල්ලන් අරගෙන ආවා. ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට නේද? ඔයගොල්ලන්ගේ අච්චු පොතේ සියලුම ගණන් වගේ අපි හදලා ඉවරයි නේ. එහෙනම් පාඩම අමාරු නෑ නේද? ලේසි නේද? රයිට්. එහෙමනම් අද දවසේ මාස් සමග මම දන්නවා අද ලංකා පුරාම දැන් මගේ YouTube එඩිෂන් channel එක දැන් ඉතාමත්ම සීක්‍රෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඉතින් ඔයගොල්ලෝ අලුතෙන් කවුරු හරි මගේ සිසිර ඇකඩමියට සම්බන්ධ වුණ කෙනෙක් ඉන්නවනම් මගේ YouTube channel එක subscribe කරන්න මේ ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔයගොල්ලන්ගේ ආදරණීය ගුරු මණ්ඩලය වෙනුවෙන්
ඔගොල්ලෝ නැවත ඔගොල්ලෝ ඉතාමත්ම මෑත දවසකදී ඔගොල්ලෝ හමුවීමට පැමිණේවි. එතෙක් ඉවසීමෙන් කටයුතු කරන්න. ගුරුවරුන් සියලු දෙනාටම ආදරය දක්වන්න කියලා ඉල්ලා සිටිමින් මම ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අයිබෝවන්.